නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒක මූලං දිරාවට්ටං තිමලං පංච පත්තරං සමුද්දං ද්වාදසාවට්ටං පාතාලං අතරී ඉසිති. බණහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, මාතෘකා කරන්නට යෙදුනේ සංයුත්ත නිකායේ ඒකමූල සූත්‍රය. ඒ සූත්‍රයේම ඇතුළත් වෙලා තියෙන්නේ ওই පද 4 විතරයි. කුමන හෝ හේතුවක් නිසා යම් කාල පරිච්ඡේදය තුලදී ඒවයි කොටස් ගිලිහිලා තිබෙනවා. නමුත් එක වාසනාවකට වගේ ඒ කුඩා සූත්‍රයට අදාළ විස්තර ඇතුළත් තවත් කුඩා සූත්‍ර ඒ කිට්ටුවම සංයුත්ත සංගයේ අපිට හොයාගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ සූත්‍රය අර්ථ විවරණය කරගන්නට අපිට පහසුවෙන් පුළුවන්. මේ සූත්‍රයත් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක් හැටියට තමයි එක්තරා දිව්‍ය පුත්‍රයෙක් නිදානයේ වශයෙන් තියෙන්නේ. අපි මේකේ සාමාන්‍ය තේරුම අවබෝධ කරගන්න බලමු. ඒක මූලං එක මුලක් ඇති, විරාවට්ටං දෙකක් අතර කැරකැවෙන, තිමලං මල තුනක් ඇති, පංචපත්තරං පස් පැතිරීමක් සහිත, සමුද්දං දාදසාවට්ටං 12 ආකාරයක ආවට්ට ඇති සමුද්‍රයේ පාතාලං අතරී ඉසීති. සමුද්‍රයේ පාතාලය ඍෂිවරයා අවබෝධ කළේ, එහෙම නැත්නම් ඍෂිවරයා ඊතර වූාය කියන එක තමයි සාමාන්‍ය තේරුම. එතකොට පින්වත්නි, ඊළඟට මේකේ අර්ථය යම් ප්‍රමාණයකින් අපිට වැටහෙන විදිහේ මුලින් තේරුම් ගන්නට බලන්න ඕන. හැබැයි හැම වචනයක් කෙරෙහිම සංසුම් මනසකින් ශ්‍රවණය කළ යුතුයි සියුම් කාරණා නිසා. එතකොට මේ සූත්‍රයේ අග කොටසේ ඉඳලා අපි තේරුම් ගන්නට උත්සාහ ගත්තොත්, සමුද්දං පාතාලං අතරී ඉසීති. පාතාලය ඍෂිවරයා පසු කළේය. ඍෂිවරයා කියලා කිව්වේ රහතන් වහන්සේ. එතකොට මේ පාතාල කියලම තවත් සූත්‍රයක් තියෙනවා. පාතාල කියන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පාතාලය කියන එක පෙන්වන්නේ කොහොමද? ඒතං දුක්ඛානං වේදනානං අදිවචනං යදිදං පාතාලෝති. මහණෙනි, මේ දුක්ඛ වේදනාවට මම පාතාලයයි කියමි, දේශනා කරමි කියන එකයි. එතකොට බුදුහාමුදුරුවෝ පාතාලය කියන වචනයට අදිවචනයක් හැටියට මේ වේදනාව පෙන්වලා තියෙනවා. වේදනාව තමයි පාතාල. ඊළඟට මෙතන තියෙනවා සමුද්දං දාදසාවට්ටං. සමුද්දං කියන වචනේ සමුද්‍රය කියන එක. ඒ සමුද්‍ර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සමුද්‍ර කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සමුද්‍රය පෙන්නන්නේ චක්කු භික්ඛවේ පුරිසස්ස සමුද්දෝ තස්ස රූපමයෝ වේගෝ. මහණෙනි, සමුද්‍රය පුරුෂයාගේ ඇසයි. තස්ස රූපමය වේගෝ. ඒකේ තියෙන වේගය, එහෙම නැත්නම් රළ වේගය රූපමය වේගය. රූප ගැනීම කියන එකයි. රූප ගැනීම තමයි ඒ සමුද්‍රේ රළ වේගය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ.
ඊළඟට ද්වාදසා වට්ටම් වට්ටම් කියන එක සාවට්ටම් කියන එක මේ සූත්‍රයේම කියවුණා. සාවට්ටම් කියන්නේ අර දිය සුලිය එහෙම නැත්නම් ආවාට අර කැරකැවීම යම් කිසි දිය පාරක් තුල වෙනමම කැරකැවීමක් තමයි ওই දිය සුලි කියලා කියන්නේ. එතකොට ද්වාදසා වට්ටම් කිව්වේ 12 ආකාරයක දිය සුලි තියෙනවා. මොනවද 12 ආකාරය? ඇස, රූප, කන, ශබ්ද, නහය, ගන්ධ, ශරීර ස්පර්ශ, ඊළඟට මන ධම්ම වශයෙන් මේ ආයතන හයත් ආයතන හයට ගෝචර වෙන හයත් ඒක ද්වාදසා වට්ටම් 12 ආකාරයක දියසුලියක් තියෙනවා මේ සාගරේ. ඊළඟට පංචපත්තරං පස් පැතිරීමක් කියලා කිව්වේ මේ පංචකාම සම්පත්තියට තවත් නමක් පින්වත්නි. තිමලං කිව්වේ මල තුනක්. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ලෝභ, දේශ, අවිද්‍යාව කියන වචනේ. ඊළඟට ද්විරාවට්ටම් දෙකක් අතර කැරකැවීම. ඒක ටිකක් ගැඹුරුයි. අපි මතු පිට අර්ථයක් වශයෙන් තේරුම් ගන්නට ඕන. ඒක සූත්‍රවලත් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා කියන එක. නමුත් ඒක සූත්‍රයටම අදාළ අර්ථය නෙමෙයි. නමුත් මේ අවස්ථාවේ යම් කිසි අදහසක් ගන්න ඕනේ ඉඳලා ගන්න. ඒක මූලං එක මුලක්. එතකොට බුදුහාමුදුරුවෝ ඒක එක මුලක් කියන එක පෙන්නලා තියෙනවා. තිස්සෝ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස පච්චය පස්ස සමුදය. අන්න වේදනා කියන ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මේ ඒක මූල කියලා කියන්නේ ස්පර්ශය. ඒක මූලය කියලා කිව්ව ස්පර්ශය. පස්සජා පස්ස මූලකා පස්ස සමුදය පස්ස පච්චය. මේ පස්ස ස්පර්ශය කියන එක තමයි ඒක මූල. එතකොට එක මුලක් ඇති දෙකක් අතර කැරකැවෙන මල තුනක් සහිත පස් පැතිරීමක් සහිත 12 ආකාරයක දියසුලි සහිත සාගරයේ පාතාලයේ ඉසිවරයා ඊතර වූවාය කියන එක තමයි සාමාන්‍ය අර්ථය. එතකොට පේනවා දැන් අපේ බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේම මේ බඹයක් පමණ ලෝකයේ සාගරයක්ය කියන අදහස පෙන්වලා තියෙනවා. මුහුදක්ය. මුහුදට අදාළ දේවල් පෙන්වුවේ. මේ ජීවිතයේ මුහුදක්ය. සාමාන්‍ය විවහාරයේත් පින්වත්නි අපේ තියෙන සංසාර සාගරේ. ඒ සංසාර සාගරය කියන එකක් සංසාර සාරෝග විනීත නීසං කියලා ගාතාවේ සංසාර සාගරය. සාගරය කියන වචනේ තියෙනවා සංසාර සාගරේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ බඹයක් පමණ ජීවිතයේ මුහුදක්ය. ඒ මුහුදේ තියෙන පාතාලයෙන් ඍෂිවරයා ඊතර වූවා. එතකොට පාතාලය විතරක් නෙමෙයි මේ මුහුදේ තියෙන්නේ. මුහුදේ තියෙනවා රළ වේග තියෙනවා දිය සුලි තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි මල තියෙනවා පස් පැතිරීමක් තියෙනවා. ඊළඟට දෙකක් අතර කැරකැවීමක් සහ ඒක මූලක් එක මුලක් තියෙනවා. එතකොට මේ විදිහේ බාධක ගොඩක් මේ බඹයක් පමණ සාගරය තුල බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙනවා. එතකොට වඩාත්ම මේ සූත්‍රය මාතෘකා කරන්නට හේතුනේ පින්වත්නි මෙතන ඊටා ගැඹුරු කොටසක් සඳහන් වෙනවා මේ ඒක මූලං කියන කොටස. අන්න එතෙන්ට වැඩි අවධානයක් යොමු කරලා අපි කියන්න බලාපොරොත්තු වෙන මේ ස්පර්ශය ගැන. ස්පර්ශය තමයි අපි තේරුම් ගන්න ඕන. එතකොට පාතාලං කියපු අර ශාරීරිකානං කෝ ඒතං දුක්ඛානං වේදනානං අදිවචනං පාතාලෝති. අපි හැමදෙනාම එහෙනම් පාතාලයක ඉන්නේ පින්වත්නි. ඒ කියන්නේ දුක්ඛ වේදනාවන්ට භාජනයේ උණු භාජනයේ වෙලා තියෙන භාජනයේ වීමට ඉඩ ඇති සත්වයෝ මේ පුදුජන සත්වයෝ. අපි ඉන්නේ පාතාලයක. ඉතින් පාතාලය කියලා කියන්නේ
විශාල ආඝාතයක් වගේ තැනක්නේ. එතෙන්ට වැටුනහම ඒ පාතාලයෙන් වැටුනහම පාතාලයේ ඉඳගෙන කිසියම් ශබ්දයක් කෙනෙක් නගලා Taman ගලවගන්නේ කියලා ඉල්ලා සිටියත් ඒක අනිත් අයට ඇහෙන්නේ නැහැ. ඒක අනිත් අයට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැති තැනක් ඒක. ඒ පාතාලයක වැටුනහම පාතාලයක තබා පින්වත්නි අර ඒ කාලේ හාරපු මිනිරන් වලක වැටුණත් පේන්නේ නැහැ. ඒ ඇතුළේ ඉඳන් කෑ ගැහුවට ඇහෙන්නේ නැහැ. ඉතින් පාතාලයක් කියන්නේ මේ සාගරේ මහා ආගාධයක්. ඒකට වැටිච්ච කෙන කෑ ගහන්නේ. එතකොට බලන්න මේ බඹයක් පමණ අපේ ජීවිතේ පාතාලයක තියෙන පාතාලයකට වැටිලා මේකේ කෑ ගැහුවට අපිව ගලවගන්නේ කියලා ගලවගන්න කෙනෙකුත් නැහැ ගලවගන්නේ කියලා කියන එක ඇහෙන්නෙත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනෝ තුම්මේ කිච්චං ආත තොප විසින් ගැලවෙනෝ විනා ඇහෙන්න කෙනෙක් නැහැ ඇහෙන්නේ නැහැ. ඇයි? තමා ළඟ තියෙන ආසය අනුශය පිළිබඳ අවබෝධය තමාම ඇති කරගෙන මේකෙන් නිදහස් වෙනෝ මිසක් කෑ ගහන එක ඇහෙන්නේ නැහැ කියලා කිව්වේ ඒ ස්වසංතානය අයිති පුජ්‍යලයාගේ தත්ත්වය දන්නේ ඒ පුජ්‍යලයා. තව කෙනෙකුට ඇහෙන්නේ කොහොමද? ඒ නිසා මේ බුද්ධ දේශනාව තුළ තියෙන ඉතා රමණීයම ඉගැන්වීම තමයි පින්වත්නි ගැලවුම්කාරයෙක් නැහැ කියන එක. ඒක මිහිරි දේශනාව. දැන් අත්තදීප කියලා සූත්‍රයක් සඳහන් වෙනවා. ඒකේදී අත්තදීපා විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ මහණෙනි නුඹලා තමන්ට තමා පිහිට කර ගන්න ඕනේ කියන කාරණාව නැවත නැවත පෙන්නනවා. තමන් වහන්සේ පෙන්වන්නේ මාර්ගය. එතකොට මේ පාතාලයක ඉන්න එක්කෙනා ඒ පාතාලයේ ඉඳගෙන කෑ ගැහුවට ගලව ගන්නයි කියලා ගලව ගන්නට බෑ. තමන්ම ගැලවෙන්න ඕන. ප්‍රයෝග පාවිච්චි කරලා. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් අපිට ප්‍රයෝග දේශනා කළා. උපකරණ මල්ලක් දේශනා කළා. ඒවට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ උපකරණ මල්ල පාවිච්චි කරලා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පාවිච්චි කරලා අපි මේ පාතාලයෙන් එතර වෙන්න ඕන, ගොඩ එන්න ඕන. තමාගේම වීරිය ආතාපි සම්පජානෝ සතිමා වීරිය සම්පන්නව තමන් එන්න ඕනේ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වුම් කළා. ඊළඟට පින්වත්නි බලන්න මේ දුක්ඛානං වේදනානං අදිවචනං යදිදම්ප මේ දුක්ඛ වේදනාවටයි බුදුහාමුදුරුවෝ පාතාලයේ. එතකොට මේ වේදනාව කියලා කියන්නේ මොකද්ද? අපි සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා වේදනාව පෙන්නනවා. වේදනාව පෙන්නනෝනේ සුඛ වේදනාවයි කියලා පෙන්නනවා. ඒ සුඛ වේදනාවත් පාතාලෙමයි තියෙන්නේ. ඇයි? ඒ සුඛ වේදනාවත් දුක්ඛ සත්‍යයේ ගැනෙන දෙයක් විනා දුක්ඛ සත්‍යෙන් පිට වූවක් නෙමෙයි සුඛ වේදනාව. ඒක දුක්ඛ සත්‍යයේම ඇතුළත් වෙච්ච එකක්. ඊළඟට දුක්ඛ වේදනා ඒකත් දුක්ඛ සත්‍යයමයි. අදුක්ඛම සුඛ වේදනා ඒකත් දුක්ඛ සත්‍යයමයි. ඇයි ඒක දුක්ඛ සත්‍යය කියලා කියන්නේ? සුඛ වේදනාව රාගය අනුශය කොට ඇත්තේය. දුක්ඛ වේදනාව පටිඝය අනුශය කොට ඇත්තේය. අදුක්ඛම සුඛ වේදනාව අවිද්‍යාව අනුශය කොට ඇත්තේය. එතකොට රාග දේශ අවිද්‍යා මල තුනක් අනුශය කොට ඇති වේදනාව ඒකාන්ත කොටම දුක්ඛ සත්‍යයේම පිහිටා තිබෙන බව තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. නමුත් අපිට පේන එකක් සැපයි එකක් දුකයි. අන්න ඒක තමයි මේ අපි සසර අතරමං කරන තැන. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ විඳීම තුල අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ආදීනවය ගැන සලකලා මේ විඳීම කියන එක අපි තේරුම් ගන්න ඕන. ආදීනවය අමතක කරලා පින්වත්නි විඳීම ගැන විතරක් සලකලා කටයුතු කළොත් අපිට පාතාලයෙන් කවදාවත් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ පෙන්වන්නේ ආදීනව සංඥා. ආදීනව සංඥාවත් ඇති කරගන්න ඕන. සුඛ සංඥාව වගේම ආදීනව සංඥාවත් මේක සැපයි කියලා අපි ඇහැ පිනවන, කන පිනවන, දිය පිනවන දේ සැපයි කියලා ගන්න වගේම
ආදීනව සංඥාවත් ටික ටික හරිය අපි හුරු කරනවා නම් පුරුදු කරනවා නම් අපිට මේ ධර්ම කිසිවක් ආගන්තුක වෙන්නේ නැහැ. වේදියමානස්සකෝ අහං ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේමි. යම් කෙනෙක් විඳීම හරි විදියට තේරුම් ගත්තොත් දුක්ඛ සත්‍යය ඊතරම තේරුම් ගන්න පුළුවන්. වේදනාව, වේදනා සමුදය, වේදනා නිරෝධය, වේදනා නිරෝධ මාර්ගය. කොතනද ඔක තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සෝතාපන්න වෙන්න ඕන නම් වේදනා මොකද්ද කියලා දැනගන්න ඕන. වේදනා සමුදය මොකද්ද කියලා දැනගන්න ඕන. වේදනා නිරෝධය මොකද්ද කියලා දැනගන්න ඕන. වේදනා නිරෝධ මාර්ගය දැනගන්න ඕන. අන්න ඒකයි කිව්වේ වේදිය මානස්ස කෝ අහං ඉදං දුක්ඛන්ති පඤ්ඤාපේමි. අර වේදනාව ලබනකොට තමයි මේක දුකේ කියලා මේක දුක් තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තනම් මේක දුක්ඛ සත්‍යය තමයි තියෙන්නේ. මේ සුඛේ කියලා ගන්න එකත් දුකේ කියලා ගන්න එකත් අදුක්ඛම සුඛේ කියන ගන්න එකත් මේ දුක්ඛ සත්‍යයමයි තියෙන්නේ. ඒව තණ්හාව මුල් කරගත්ත, ditthිය මුල් කරගත්ත ධර්මමයි කියන කල්පනාව පින්වද ඇති කරගත්තොත් එයාට මේ ආදීනවය ගැන සලකන්න ඒ තරම් වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. වහාම එයා ආදීනවය තේරෙන. ඒකෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ නැහැ මේ ජීවිතෙන් පලා යන්න. අපි දැන් ජීවිතෙන් පලා යනවයි කියලා මේ ඔක්කොම වැඩ නවත්තලා කොහාට හරි දිව්වයි කියලා මේක මේ වෙන්නේ නැහැ. අපි මේ සමාජයේම ගිහියෝ ගිහියන් හැටියට, පැවිද්දෝ පැවිද්දන් හැටියට තමන්ගේ කර්මාන්තාදී වෘත්තීය කටයුතු සිද්ධ කරමින් වාසය කරන්නට ඕන පින්වත්නි. හැබැයි අපි අවදි මනසකින් යුක්තව. ඒ අවදි මනස තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. අපි මේ සැපෙයි කියලා විඳින එකත් මේක දුක්ඛ සත්‍යයමයි අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනාව අපිට අනුකම්පාවෙන්ම කළ එකක් විනා අපිව මේ විඳීම අපේ විඳීම වළක්වන්නට කරපු කතාවක් නොවේ කියන ඥාන සම්පයුක්ත අදහස ඇති කර ගන්න ඕන. එතකොට පේනවා කාම ලෝකයේ සත්‍යයොත් ඉන්නේ පාතාලේ. කාම ලෝකේ, දිව්‍ය ලෝක 6, සතර අපාය. ඊළඟට රූප ලෝක, අරූප ලෝක ඒ මට්ටමින් පින්වත්නි කාමය කියන එකම තමයි සිවුම් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි පෙන්නනෝ කාම සම්පත් කියලා පෙන්නනවා. ඊළඟට රූප රාග, අරූප රාග කියලා පෙන්නන්නත් ඒ කාමයේම සිවුම් වෙලා එහාට ගිහිල්ලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැහැ. ඒ නිසා ඒවයිත් ඒ මට්ටම් අනුව විඳීමක් තියෙනවා, වේදනාවක් තියෙනවා. එතකොට පේනවා එහෙනම් බුද්ධාදී උත්තමයන් වහන්සේ පාතාලං අතරී ඉසීති. පාතාල ඉක්මවලා කියලා. ඒකත් අවේදිත තත්වයකට උන්වහන්සේලාපත් වෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෝ උන්වහන්සේලා විඳින්නේ නැහැ. මේ ඉන්ද්‍රිය පිනවල අර ඕලාරික මට්ටමින් දුක්ඛ සත්‍යයේ ගැනෙන ඒ විඳීම රස සංඥා, රස තෘෂ්ණා ඒ කිසිවක් උන්වහන්සේලා උපදවන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට බුදුන් සරණ යනවා කියලා කියන්නේ පින්වත්නි අපි මේ මාර්ගය අනුගමනය කරනවා කියන එකයි දුක නැති කරන්න. ඊළඟට සමුද්දං දාදස වට්ටං සමුද්දං කියලා පෙන්වුවේ එතන චක්කු භික්ඛවේ පුරිසස්ස සමුද්දෝ. පුරුෂයාගේ ඇස සමුද්‍රයයි. තස්ස රූපමයෝ වේගෝ. රල වේගය තමයි මේ රූප වේගය. රූප රල. දැන් අපිට ඇහෙන් රූප රල, කනෙන් ශබ්ද රල, නහයෙන් ගන්ධ රල, දිවෙන් රස රල. එතකොට මේ ආයතන හයම මුහුද. එහෙම මුහුදෙන් රල වේග 6ක් තියෙනවා. ඒ රල වේග 6ටම අපි අහු වෙනවා. දැන් ඇහෙන් ගත්තාම රූප රල වලට අහු වෙලා අපි රූප රකුසට ගොදුරු වෙනවා. එතන රූප රකුසා කිව්වේ මරණය. රූප රකුසාට ගොදුරු වෙනවා අපි හැමදෙනාම. ඇයි මේක ප්‍රියයි, මේක සැපයි කියලා අපි රූපවල එල්ලිලා කොච්චර අමාරු වෙట్లా තියෙනවද මේ ජීවිතේ. ඒ අමාරු වෙట్లా අපිට ඒව තේරෙනකොට ඔක්කොම වැඩ කටයුතු
සිද්ධ වෙලා ඉතින් කියනවා අනේ තවක් නම් මේව කරන්නේ නැහැ කියලා කියනවා. කියලි වෙලා ඔක්කොම කරලි වෙලා පින්දහම් කරගෙන මරණයටපත් වෙලා ආයි කොහේ හරි ඉපදුනහම ওই ටික මතකද? ওই ටික මතකද? ආපහු අර රූප රළවලට ආපහු රූප රකුසන්ට අහු වෙනවා. ශබ්ද රකුසන්ට අහු වෙනවා ශබ්ද රළවලට. දැන් අපි තරංග කියලා වචනයක් පාවිච්චි කරනවා. ඉතින් තරංගනේ මේ රූප තරංග. එතකොට මුහුදෙත් තියෙනවා අර දිය තරංග. ඒ රළ උපදිනෝ බිඳෙනෝ. රළ උපදිනෝ බිඳෙනෝ. දැන් මේ ඇහත් පින්වත් හැමතිස්සෙම උපදිනෝ බිඳෙනෝ. ඊළඟට රූපයත් උපදිනෝ බිඳෙනෝ. ඊළඟට රූප විඥානයත් උපදිනෝ බිඳෙනෝ. එතකොට මෙතන මුහුදක්මයි තියෙන්නේ රළමයි තියෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ චක්කු භික්ඛවේ පුරිසස්ස සමුද්දෝ සමුද්ද සූත්‍රයේ කියනවා මේ ඇහැ මුහුදක්ය මහණෙනි. එතකොට ඒක අදි වචනයක් හැටියට පෙන්නන්නේ දැන් අර මුහුදේ කියලා අපි විවහාර කරන්නේ මහා ජලාශයකට. ඒකෙන් එතර වුණයි කියලා නිවන් දකින්න බෑ. දැන් හුඟක් අය එතර වෙනවනේ ඒකෙන් නේ. ඒකෙන් එතරට ගිහිල්ලා අනේ මෙතර හොඳ නෑ එතර හොඳයි කියලා ටිකක් ඉන්නකොට එහෙ මොනවා හරි වෙනකොට ආපහු මෙහාටම ඇවිල්ලා මෙහි ඉන්න. ඉතින් එහෙ ගියයි කියලා වයසට යන එක නතර වෙනවද? එතරට ගියයි කියලා. නමුත් සංසාර සාගරයෙන් එතරට ගියොත් අර ජාති ධම්මෝ ජරා ධම්මෝ ව්‍යාධි ධම්මෝ කියන ඒවා ඇත්තටම එතර වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආධ්‍යාත්මික මුහුද ගැනයි අපේ බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්නේ. මේ ආධ්‍යාත්මික මුහුදෙන් යම් කිසි කෙනෙක් එතර වුණොත් පින්වත්නි එයාට මේ සියලුම ජාති ජරා ව්‍යාධි මරණ වලින් එයාට එතර වෙන්න පුළුවන් කියන එක උන්වහන්සේ පෙන්වලා තිබෙනවා. ඊළඟට ද්වාදසා වට්ටං 12 ආකාරයක දිය ආවාට එහෙම නැත්නම් දිය සුලි ඇස වටා කරකෙනෝ මේ දියසුලි. ඒ මොකද්ද මේ දියසුලිය? බුදුහාමුදුරුවෝ ඒක පෙන්වලා තියෙන උදාහරණයකින්. දැන් මීට කලින් අපි කරපු දේශනාවක ඒක සමහර ඇත්තන්ට මතක ඇති. අපේ බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන බොහොම රමණීය උදාහරණ කීපයක් මේ සංසාරය පිළිබඳ මේ සත්‍යය. දැන් මේ සංසාරය ගඟක් නම් සංසාරය බොහොම නිශ්ශබ්දව ගලනවා ඒක. ඒකේ තියෙන්නේ මොකද්ද? ගැලීමේ ලක්ෂණය. එතන ඇති වෙමින් නැති වෙමින් ඒක ගලනවා. ඒක කවුරුවත් කරන එකක් නෙවෙයි ඒක ධර්මතාවය. එතකොට මේ අපේ ආයතනවල ස්වභාවයත් අපේ ජීවිතයේ ස්වභාවයත් එච්චරයි. නමුත් එහෙම වුණාට අපි මේක තේරුම් ගන්නවා. තේරුම් ගන්නේ නැති හින්දා අර ගඟට වෙනස් වූ දෙයක් ඒකේ හට ගන්නවා. ඒ තමයි දියසුලි. කොහේ හරි අර ඉවුරක ගඟ තැවරෙන තැනක ආපහු අර ජල තරංග ආපිට කැරකිලා රවුමක් වගේ හැදිලා එතන කැරකිලා අර වටේට තියෙන ඔක්කොම කුණු තමන් පැත්තට ඇදලා ගන්නවා. හැමදේම මලකුණු පවා ඇදලා ගන්නවා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අසුතවත් පුතුජනයා මේ ලෝකේ ඇතිවීම නැතිවීම කියන එක පේන්නේ නැහැ ඇත්තට. පේන්නේ නැති හින්දා ඇහැ වටා මේ දියසුලියක් හදාගන්න. රූප වටා දියසුලියක් හදාගන්න. ඒකට පාවිච්චි කරපු පාලි වචනය අත්ථ සම්භූතා මගේ ලෝකය. අත්ථ සම්භූතා මගේ ලෝකය. මේ ඇහැ මගේ කියලා ගන්නවා. මේ රූපය මගේ කියලා ගන්නවා. මේ කන මගේ කියලා ගන්නවා. මේ ශබ්දය මගේ කියලා ගන්නවා. මේ දිව මගේ කියලා ගන්නවා. මේ රසය මගේ කියලා ගන්නවා. එතකොට 12 ආකාරයක ආවට්ට කියන්නේ දියසුලි. අත්ථ සම්භූතා ඒව තුල ආත්ම දෘෂ්ටියක් ඇති කර ගන්නවාය. සමුද්දන් ද්වාදසා වට්ටං. අන්න මේ සමුද්‍රය තුල දියසුලි ඇති කරගන්න. ඊළඟට පෙන්නනවා පංච පත්තරං පස් පැතිරීමක් ඇති කරගන්නවා. පස් පැතිරීම තමයි මේ පංචකාම සම්පත්තිය. දැන් මෙතන මිනිස්සෙක් වෙලා පංචකාම සම්පත් ඒ Tamanට ගැළපෙන මට්ටමකින් ලබනවා. මීට කලින් පින්වත්නි නරක තිරිසන් പ്രേත අසුරනිකාවලත් පංචකාම සම්පatti වින්දා. එතෙන්ට ගැළපෙන විදියට ඒ පස් පැතිරීමත් එතන තිබුණා. මෙතනත් ඒ පස් පැතිරීම
තියෙනවා. ඒකේ වෙනසක් ඇත්තේ නැහැ. දැන් ඊළඟට පින්වත්නි අපි ලෞකික ධ්‍යාන ලබා ගත්තත් ඒ ධ්‍යාන මාර්ගයෙන් ගන්න අරමුණ තුලත් එතනත් මේ පැතිරීම තියෙනවා. අර මුලින් කිව්වා වගේ රූප රාග වශයෙන් එතන රාග තියෙනවා. අරූප රාග වශයෙන් එතන රාග. එතකොට රාග විරාගම වෙන්නයි ඕන. රාග විරාගම කියලා කියන්නේ පුංචි කාලේ ඉස්කෝලේ යනකොට නේද? එතකොට රාග විරාගම වෙලා නැහැ එතන. එතනත් රාග කාම රාග රූප රාග අරූප රාග. එහෙනම් තියෙනවා නම් ඒ රාග තියෙනවා නම් ඒ තුන් ලෝකේම මොන පැතිරීම තියෙනවද? පස් පැතිරීම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතනින් තව තැනකට ගියා කියලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. දුකෙන් නිදහස් වෙන්න මේ ඥාන සම්ප්‍රයුක්ත මනුෂ්‍ය ජීවිතේ මෙහෙවන්න ඕන සංසාරයෙන් සම්පූර්ණයෙන්ම එතර වෙන්න. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයන්ට නෙවෙයි සංසාරයෙන්ම එතර වෙන්න මාර්ගය මේ ධර්ම මාර්ගය හරිගස්ස ගන්න ඕනේ කියන එක තමයි අපේ බුදුරජාණන් වහන්සේ. තිමලං මල තුනක් සහිතයි. එතකොට මල කියලා කියන එක සාමාන්‍ය මල කියන වචනේ කිලුටු කියන වචනේ. ඊළඟට මල කියලා කියනවා මල පුඩුව. අපි අහු වෙනවා. ඒ කියන්නේ අපි ලෝභයට අහු වෙනවා. අපි ලෝභකමට යටත් වෙලා තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. ඒකට අහු වෙලා. දේශයට යටත් වෙලා අපි වචන පාවිච්චි කරනවා. සිතිවිලි උපදවනවා. ක්‍රියා කරනවා. ඊළඟට අවිද්‍යාවට යටත් වෙලා අපි වචන පාවිච්චි කරනවා, වැඩ කරනවා, සිතිවිලි උපදවනවා. එහෙනම් අපි මේ මල තුනට අහු වෙලා ඉන්නේ. මේ මල තුනට අහු වෙලා. ඉතින් මලවලට අහු වෙන්නේ කවුද? දැන් මුහුදේ නම් ඇත්ත වශයෙන්ම මක්සියෝනේ මාළු. ඒ මලයට අහු වෙනවා. ඒක ඇත්ත වශයෙන් මේ සංසාර සාගරේ ඉන්න මාළු වගේ. අපි හැමට අහු වෙලා ඉන්නවා. පංචකාම සම්පත්තිය නැමැති හැමට අහු වෙලා. අපි තිමලං පංච පත්තරං අපි මේ මලවලට අහු වෙලයි කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊළඟට පෙන්නනවා දිරා වට්ටං දෙකක් අතර කැරකෙවෙන. මේ දෙකක් අතර කියන එක පෙන්වන්නට පුළුවන්කම තියෙන අර ඒක මූල විස්තර කරාට පස්සේ පින්වත්. ඉතින් දෙකක් අතර කිව්වේ අපි තේරුම් ගන්න ඕන මේ මුළු සංසාරේම බුදුහාමුදුරෝ පෙන්වන්නේ විඥානයත් නාම රූපයත්. විඥාන පත්‍යා නාම රූපං. විඥානයයි නාම රූපයයි දෙක අතර තියෙන මේ කැරකැවීම බැඳීම තමයි මේ සංසාරයේ මේ වටය ලොකුම වටය හරිගස්සලා තියෙන්නේ. විඥානයයි නාම රූපයයි. එතකොට අපි ඒක ඉස්සරහදී තේරුම් ගන්නට උත්සාහ කරමු. ඒක මූලං දිරාවට්ටං. ඒක මූලං එක මුල හැටියට පෙන්වුවේ මොකද්ද? ස්පර්ශය. තිස්සෝ වේදනා පස්සජා පස්ස මූලකා පස්ස නිදානා පස්ස පච්චයා පස්ස සමුදයා කියලා බුදුහාමුදුරුවෝ මේ දේශනා කළා තියෙනවා. ස්පර්ශය එකම මූලයයි. එතකොට ඒක මූල සූත්‍ර එකම මූල හැටියට පෙන්වන ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන එක පින්වත්නි දැන් අපි අතින් යමක් ඇල්ලුවා අපි කියනවා ඒකට ස්පර්ශය කියලා. එතකොට ඒක නෙවෙයි මෙතන පෙන්වන්නේ මේ නාම රූපය තුල ඇතිවෙන ස්පර්ශය ඊටාම සිවුම්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං කියන මේ පටිච්ච සමුප්පන්න ක්‍රමය හැදෙන විදිය තමයි ස්පර්ශය. මනසේ ඇතිවෙන ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය කියන එක තේරුම් ගන්නට බුදුහාමුදුරුවෝ වචන දෙකක් දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ පෙන්නලා තියෙනවා. අමාරුයි කියලා හිතන්න එපා මෑණිවරු. වචන දෙකක්. එක වචනයක් අදි වචන සම්පස්ස අනිත් වචනය පටික සම්පස්ස. අදි වචන සම්පස්ස පටික සම්පස්ස කියලා දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ මේ මහා නිදාන සූත්‍රයේ සාකච්ඡා කරන්නේ අර හතර පිරිසත් එක්ක නෙවෙයි. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද උත්තමයන් වහන්සේ.
පොඩි ළමයෙකුට කියලා දෙන්න වගේ පටිච්ච සමුප්පාද සම්පූර්ණයෙන්ම විවරණය කරනවා ඊටාම ගම්බීර ආකාරයට. ඒ ගම්බීර ආකාරයට මොකද උන්වහන්සේ ප්‍රකාශයක් කළා ස්වාමීනි මට නිකන් මේ පටිච්ච සමුප්පාද නිකන් පහසුවෙන් තේරෙනවා වගේ කියලා. එහෙම කියන්නේ පානන්ද. මේ පටිච්ච සමුප්පාදයේ පෙනුවෙනුත් අමාරුයි අර්ථ වශයෙන්ුත් අමාරුයි. මේ අපහසුව නිසා තමයි ආනන්ද මමත් ඔබත් මේ සත්‍යෝ සංසාරයේ මෙතෙක් එන්නේ තව එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාද දේශනා කරනවා. හැබැයි අර අපි කියන විදිහට අවිද්‍යාව පත්‍ය කියලා නෙමෙයි පටන් ගන්නෙ. ඒකේ මූලික තැන දීලා තියෙන්නේ මේ නාම රූප විඥාන ස්පර්ශ කියන කාරණාවලට. අන්න ඒකේ ස්පර්ශය කොහොමද බුදුහාඳුරු විස්තර කරලා තියෙන්නේ කියන එක. පස්සජා පස්ස මූලකා පස්ස සමුදයා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒකේ මුල් වෙන්නේ කොහොමද ස්පර්ශය? බුදුහාඳුරු වචන හතරක් පාවිච්චි කරන මේ සූත්‍රේ ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශ වශයෙන් කියන වචන හතරක්. ආකාර කියලා කිව්වේ ආකාරය කියන එකයි. අපිට ඒක විස්තර කරන්න ඕනේ නැහැ. ආකාර කියන්නේ ආකාරයමයි. ආකාර වශයෙන්. ඊළඟට ලිංග වශයෙන්. ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හඳුනා ගැනීමේ ක්‍රමයක් නේ ලිංග වශයෙන්. නිමිති වශයෙන්. නිමිති කියලා කියන්නේ පින්වත්නි නිමිති වඩාත්ම බුදුහාමුදුරුවෝ නිමිති කියන එක පෙන්වන්නේ අර අරමුණු වෙන දෙයට. චක්කුණා රූපං දිස්වාන න නිමිත්තක් ගාය. එහෙන් බලලා නිමිත්තක් ගන්න එපා. නිමිති කියලා කිව්වේ රාග ආදී අරමුණු වලට. රාග සිතිවිල්ලකට. අපි එහෙම ගමු. දේශ සිතිවිල්ලක. මෝහ සිතිවිල්ලක නිමිති. එතකොට ඒකත් මනසේ ඒ සිතිවිල්ල උපදින්නෙත් අර මනසේ ඇති කරගත්තා වූ දේවල් නිසා. ඒක ඉදිරියේදී මේ ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන්. ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශ වශයෙන්. ඉතින් උද්දේශ කියන වචනේ තේරුම් ගත්තා. උද්දේශ කියන්නේ මාතෘකා. එහෙම නැත්නම් උපුටා දැක්වීම වශයෙන්. ඔන්න කරුණු හතරක් පෙන්වනවා. වචන හතර. මේ වචන හතරම තියෙන භාෂා විවහාරය තුල. ආකාර වශයෙන් අපි විග්‍රහ කරනවා. ලිංග වශයෙන් අපි විග්‍රහ කරනවා. නිමිති වශයෙන් විග්‍රහ කරනවා. උද්දේශ වශයෙන් අපි විග්‍රහ කරනවා. භාෂාවක තියෙන දේ. එතකොට එහෙම විග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අදිවචන සම්පස්සේකුත් පටිඝ සම්පස්සේකුත් ඇති කරගන්නවා. ඉතින් කරුණු හතරක් බුදුහාමුදුරුවෝ මේ මහා නිදාන සූත්‍රයේ පෙන්නනවා. හොඳට ශ්‍රවණය කරන්න එතකොට තේරෙනවා. නැවත නැවත ශ්‍රවණය කරාම තේරෙයි. ඔන්න බුදුහාමුදුරුවෝ ආනන්ද උත්තමයන් වහන්සේට ප්‍රකාශ කරන ආනන්දය ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශ වශයෙන් යම් නාම කයක් පනවයිද? නාම කයක් පනවයිද? ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති, ඒ උද්දේශ නොමැති කල්හි රූපකය තුල අදිවචන සම්පස්සයක් පෙන්විය නොහැකිය. රූපේ අදිවචනයක් පෙන්වන්න බෑ. අදිවචන කියලා කියන්නේ ආරූඪ කරගත්ත නම්. දැන් අර සමුද්ද කියන එකට අදිවචනයක් පාවිච්චි කළා මේ ඇහැ කියන වචනේ. අදිවචනය කියන්නේ ආරූඪ කරනවා. මේ ආධ්‍යාත්මික ලෝකයේ ඒ බුදුහාමුදුරුවෝ ඒවට අදිවචන පාවිච්චි දැන් පාතාලය කියන එකට අදිවචනයක් පාවිච්චි කළා මේ දුක් වේදනා කියන එක. එතකොට ආරූඪ කරගත්ත ඒවා අදිවචන කියලා කියන්නේ. එතකොට අපි ඊට ඉස්සෙල්ලා ස්වල්පයක් තේරුම් ගන්න ඕන නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම වලටයි නාම කියලා කියන්නේ. මොනවටද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහට තමයි බුදුහාමුදුරුවෝ නාමය කියලා කියන්නේ. පස්සේ අටුවාවල කියන කාරණාව ඒක වෙනම අපි තේරුම් ගන්නට බලමු. බුදුහාමුදුරුවෝ නාම කියලා පෙන්නන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඊළඟට රූප කියලා කිව්වේ මහා භූත ඇසුරෙන් ගන්න රූප සංඥාවට රූප කියලා කිව්වා. ඒක අර මහා භූතවල රූප සංඥාව ගන්නේ අර නාම ධර්ම පදනම් කරගෙන. ඒ වයින් තමයි නම් කරන්නේ. ඒ වයින් කරන නම් කිරීම උඩ
මනස තුල විඥාණය තුල පින්වත්නි රූප සංඥාවක් ඇති කරගන්න අන්නේ රූප සංඥාවට තමයි රූප කියලා කියන්නේ. එතකොට නාම රූප ඒ නාම රූප දෙකම එතකොට මේ විඥාණය තුල ප්‍රතිබිම්බණය වෙන ධර්ම මිසක් අතට අහු වෙන ඇහැට පේන ධර්ම කිසිවක් නොවේ නාම රූප කියන්නේ. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ අර ප්‍රකාශ කර මූලික කාරණේ නැවත කියනවා ඒක යන්තම් තෝරලා දුන්නේ ඉඳා. ආනන්ද ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් යම් නාමකයක් පනවයිද නම් කිරීමක් කරනවද ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ නොමැති කල්හි රූපකය තුල අදිවචන සම්පස්සයක් නැත. එහෙමනම් පින්වත්නි රූපයට නාමය ඒ නම් කිරීමක් නැතුව රූපයට අදිවචනයක් තියෙනවද? රූපේ අදිවචනයක් නැහැ කියන එක තමයි පෙන්නේ. අන්න දෙවෙනි කාරණේ ඊළඟට පෙන්නනවා. ආනන්දය ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් යම් රූපකයක් පනවයිද? ඉස්සෙල්ල කිව්වේ නාමකයක් රූපකයක් පනවයිද? ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති නොමැති කල්හි ආනන්දය නාමකය තුල පටික සම්පස්සයක්ද දැකිය නොහැකිය. පටික කියන්නේ ගැටීමක්. අන්න ගැටීම කියන්නේ මොකද්ද? ස්පර්ශ කියන එකයි. පස්සජා කියන එකයි. ස්පර්ශ කියන එකයි. ගැටීමක් නැත. ඊළඟට පෙන්නනවා ආනන්දය යම් ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් යම් නාමකයක් හෝ රූපකයක් පනවයිද? දැන් මේ දෙකම එකතු කරලා කියනවා. ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ නොමැති කල්හි අදිවචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් දැකිය නොහැකිය. ඊළඟ හතරවෙනි කාරණේ පෙන්නනවා ආනන්දය යම් ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් උද්දේශ වශයෙන් නාම රූපයක් පනවයිද? නාම රූපයක් පනවයිද? ඒ ආකාර ඒ ලිංග ඒ නිමිති ඒ උද්දේශ නොමැති කල්හි ස්පර්ශයක්ද පෙන්눔 කළ නොහැකිය. පරම ගම්බීරයි. ඒකයි පටිච්චසමුප්පාදේ අමාරුයි කියලා කිව්වේ. ඔය වචන කටපාඩම් කරයි කියලා නිවන් අවබෝධ කරගන්න බෑ. ඉතින් මම කොයි වෙලාවකවත් කල්පනා කරන්නේ නැහැ මිනිස්යන්ට මේව නොතේරෙනවා කියලා. මහා වෛද්‍යවරයෙක් වෙන්න හැකියාව තියෙනවා නම් ඇයි මේව තේරුම් ගන්න බෑ? තේරුම් ගන්න පුළුවන්. අර මහා වෛද්‍යවරයෙක් කරන කාර්යය දැකලා ඒව කිසිවක් නොදන්න එක්කෙනා මහා විශ්වයෙන් බලාගෙන ඉන්නවා. නමුත් පුහුණු වෙච්ච වෛද්‍යවරයෙකුට ඒක සුළු දෙයක්. ඒ වගේම තමයි මේ ධර්මයේ භාවිතාය බහුලීකතාය. ඒක භාවිත කරන්න ඕන. භාවිත කරන්නේ මොකද්ද? මේ ධර්මයේ ප්‍රතිපත්තියට නගන්න ඕන. වචන නෙමෙයි ප්‍රතිපත්තියට නගන්න ඕන. ඒ ප්‍රතිපත්තියට නගන ධර්මය තමයි සන්දිට්ඨික ධර්මයක් බවට පත් වෙන්නේ. දකින්න පුළුවන් ඥාණයෙන් දකින්න පුළුවන් ධර්මයක් බවට සන්දිට්ඨික ධර්මයක් බවට අපි ප්‍රතිපත්තියට නගන්න ඕන. ඉතින් ප්‍රතිපත්තියට නගන්නේ කොතන සිටද කියන එක නෙමෙයි. අපිට තේරෙන ප්‍රමාණය උඩ අපේ ඥානයේ ප්‍රමාණය උඩ ටික ටික හරි මේ ධර්මීය ප්‍රතිපත්තියට නගන්න ඕන. ප්‍රතිපත්තියට නගන්නේ මොකද්ද? ප්‍රතිපදාවයි. අපිට ඕන දේ ප්‍රතිපත්තියට නගලා වැඩක් නැහැ. ප්‍රතිපදාව. මොකද්ද ප්‍රතිපදාව? සීල ප්‍රතිපදාව, සමාධි ප්‍රතිපදාව, පඤ්ඤා ප්‍රතිපදාව. ප්‍රතිපත්තියට නගනවා ප්‍රතිපදාව. අන්න ප්‍රතිපදාව නැගීමෙන් අපිට ලැබෙනවා ප්‍රතිවේද. ප්‍රතිවේද කියලා කියන්නේ මොකද්ද? සෝවාන් සකර්දාගාමි අනාගාමි අරහත් ප්‍රතිවේද. එතකොට බුදුරජාණන් වහන්සේ සංවර්ධිත එහෙම නැත්නම් සංවර්ණිත බුදුහාමුදුරුවෝ වර්ණනා කළේ මේ ප්‍රතිවේද ශාසනය. එතකොට අපිට මේ ස්පර්ශය තේරුම් ගත්තොත් පින්වත්නි හුඟා දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒ ස්පර්ශය කියන එක එහෙනම් ගැඹුරු එකක්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ස්පර්ශය කියන එක දැන් අපි බලමු මෙහෙම. දැන් කරුවලේ යම්කිසි කෙනෙක් යම්කිසි කාමරයක හරි ශාලාවක හරි ගමන් කරනවා. යනකොට එහෙම හැප්පෙනවා.
හැප්පෙන එක අඳුර ගන්නවා. මේ හැප්පුණේ පුටුවක්ය, මේ හැප්පුණේ මේසයක්ය, මේ හැප්පුණේ බිත්තියය කියලා හැප්පෙන දේ අර කරුවලේ අඳුර ගන්න. ඒ අඳුරගන්නේ කොහොමද? හැප්පුණාට පස්සේ හැප්පෙන්නේ නැතුව අඳුරන්න බෑ. එහෙනම් ස්පර්ශයෙන් තමයි අඳුරගන්නේ. එහෙනම් මේ නාම රූප ස්පර්ශයෙන් තමයි පින්වත්නි අපි අඳුරගන්නේ. එතකොට මේ හැප්පෙන දේවල් අඳුර ගන්නව නම් එහෙනම් මේ අන්ධේකුගේ වැඩක් නේද මේ ස්පර්ශය තුල තියෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු කියනවා අවිද්‍යාව ඒකේ තියෙන්නේ. විද්‍යාව නෙවෙයි. හැප්පෙන දේවල් අඳුර ගන්න. ඒ හැප්පෙන්නේත් මොනවද? ඇති දේවල් නෙවෙයි පණවාගත්ත දේවල්. මොනවද පණවාගත්තේ? ප්‍රඥප්ති. කොහෙන්ද පණවාගත්තේ? ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයින් පණවාගත්ත ලෝකයයි අත්ත සම්භූතා කියලා පෙන්වුවේ. මගේ ලෝකය. අන්නේ මගේ ලෝකේ මම මොනවා හරි විවහාර කරනවා නම් හඳුනා ගන්නවා නම් හැප්පෙනවා නම් හැප්පිලා හඳුනා ගන්නවා නම් මං පනවාගත්ත ප්‍රඥප්ති ලෝකය විනා ඇති ලෝකය නොයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන ස්පර්ශය තුල තියෙන්නේ තේනම් අවිද්‍යාව. එතකොට මේ අවිද්‍යාව තියෙන නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා අන්න විඥානපච්චය නාම රූපං මේ විඥානයයි නාම රූපයයි දෙකම එකට තියෙන්නේ. වෙන වෙනම නෙමෙයි. දැන් අද ওই බටහිර උගත්තු වැඩිපුර කතා කරන්නේ මේ විඥානයාගේ ගමන පිළිබඳ. අපේ බුදුහාමුදුරුවෝ විඥානය විතර තනියෙන් පෙන්වුවේ නැහැ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් අහනවා ආනන්දය යම් විටකින් ගර්භයකින් විඥානය ඉවත්ව ගියොත් නාම රූපයක් පවතීද? එහෙම කොහෙද බුදුහාමුදුරුවෝ? එහෙම පවතින විදියක් නැහැ. නාම රූපය ඉවත් වෙන්න ඕන. ආනන්දේ යම් විටකින් විඥාණය ගර්භය හැදෙන අවස්ථාවේදී ඉවත් වුනොත් අර නාම රූපය දැරියක් වශයෙන් හෝ දරුවෙක් වශයෙන් හෝ මහත් වේද ලොකු බවට පත් වේද විපුල භාවයට පත් වේද කියලා. එහෙම කොහෙද බුදුහාමුදුරුවෝ? ඒකනේ ওই මස් වැදිලි ඇති වෙන්නේ. එහෙම පවතින විදියක් නෑ අපේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට පේනවා එහෙනම් ආනන්ද මේ විඥාණයම නාම රූපයට ප්‍රත්‍යයයි නිදානයයි. ඒ වගේම නාම රූපයම විඥාණයට ප්‍රත්‍යයයි නිදානයයි. විඥාණය නැතුව නාම රූපයට පවතින විදියක් නැහැ. විඥාණය නැතුව නාම රූපයට පවතින්න බෑ. නාම රූපය නැතුව විඥාණයට පවතින විදියක් නෑ බුදුහා. නමුත් අපි කතා කරන්නේ අර චුද්ධෝ අපේත විඥානෝ විඥානයේ විතරක් ගිහිල්ලා මේ කරන කටයුත්තක් ගැනනේ. අපේ බුදුහාමුදුරුවෝ මේ දෙකම එකට පෙන්වුවේ. ඒක බලා ගන්න ඕන නම් මහා නිදාන සූත්‍රය බලන්න ඕන. එතකොට පේනවා පින්වත්නි මේ ස්පර්ශය නැමැති එකම මුල තුල විඥානයයි නාම රූපයයි කියන මේ වටවලල්ල හැදෙනවා මේ සංසාරේ. ඊළඟට මල තුනක් සහිත ලෝභ දේශ මොහ කියන මල තුනක් සහිතව පංචකාම සම්පත්තීන්ගේ පැතිරීමක් මේ සංසාරේ දකින්න තියෙනවා. ඊළඟට පින්වත්නි බලන්ට මේ 12 ආකාරයක ආවට්ට එහෙම නැත්නම් දියසුලි මේ සාගරයේ මේ ජීවිතය නැමැති සාගරය තුල හට ගන්නවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි දුක්ඛ වේදනා අවසානයේ සියල්ලක්ම වේදනා සමෝසරණ මේ දුකට එකතු වෙනවා මේ සියල්ලක්. ඒක තමයි ලොකුම පාතාල. අන්න ඒ පාතාලයට අන්තිමට ගිහලා වැටිලා තියෙනවා මහණෙනි. එහෙනම් නුඹලා ගොඩ එන්න ඕන. අන්න එතකොට තේරුම් ගන්න ඕන එහෙනම් පින්වත්නි වේදනාවේ පටන් තේරුම් ගත්තත් ස්පර්ශයේ ඉඳලා තේරුම් ගත්තත් පස් පැතිරීමත් තුල ඉඳගෙන තේරුම් ගත්තත් ද්වාදසා වට්ටම් 12 ආකාරය ළඟ ඉඳලා තේරුම් ගත්තත් අර මල තුනක් ළඟ ඉඳලා තේරුම් ගත්තත් ඒ කොතනින් හරි අපිට පටන් ගන්න පුළුවන් ප්‍රතිපදාවට නගන්න සංසාරයෙන් ඈතර වෙන්න. මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්න. ඉතින් මේ සූත්‍රේ පැයකින් හැරෙන්නවත් බෑ. සාමාන්‍යයෙන් මගේ අදහස මම අන්තිම දුප්පත් අවබෝධයෙන් ඊටාම දුප්පත් කෙනෙක්. නිසා මට පැය 5ක්වත් ඕන මේ ඇත්තන්ට මේක තේරුම් කරලා දෙන්න.
පද 4 වුණාට. ඊටාම පරම ගම්බීර පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දේශනාවක් තමයි මේ ඒක මූල සූත්‍රය. ඒක මූලං දිරා වට්ටං තිමලං පංච පත්තරං සමුද්දං දසා වට්ටං පාතාලං අතරී ඉසීති. ඉතින් ඊට වඩා මේ අනුශාසනාව කරන්නට බෑ. ittavata චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මිය පරලෝකීය සියලුම ඥාතීන් ඇතුළු මේ සෑම දිනාටම උතුම් නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා.